හොඳින් අවධානය දෙන්න. අපි ගිය සතියේ ප්‍රවේග කාල ප්‍රස්ථාර පාඩමේ සංකීර්ණ මට්ටමේ උදාහරණ කීපයකුත් සාකච්ඡා කරා. මතක ඇති. හරිනේ? එතකොට දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාර පාඩම සෑහෙන දුරට ඉවරයි. සිද්ධාන්ත කොටස ඉවරයි. උදාහරණ ඉවරයි. සංකීර්ණ මට්ටමේ උදාහරණත් ඉවරයි. මට හිතෙන්නේ අපි ගිය සතියේ කරපු ටික ඇති කියලා. තව එක දෙයක් අපිට ඉතුරුලා තියෙනවා. ඒ තමයි අර ප්‍රස්ථාරයේ හැඩය අනුව චලිත ස්වභාවය පැහැදිලි කිරීම. ඒක කරේ නැහැ. ප්‍රස්ථාරය දිහා බලලා වස්තුවේ චලිතය මොන වගේද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ? අපි අද එතනින් පටන් ගමු. ප්‍රශ්නයක් විදියට සාකච්ඡා කරමු මේක. කිව් අකුරක් දාලා ලියන්න. පහතින් දක්වා ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරවලට අනුරූප පහතින් දක්වා ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරවලට අනුරූප වස්තුන්ගේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න. පහතින් දක්වා ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරවලට අනුරූප වස්තුන්ගේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න. චලිත ස්වභාවය පැහැදිලි කරන්න. බෝඩ් එක බලාගෙන ඉන්නවද? මෙන්න පළවෙනි එක. ප්‍රවේගය, කාලය, ප්‍රස්ථාරය. හරිනේ? දෙවෙනි එක ප්‍රවේගය, කාලය, ප්‍රස්ථාරය. තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක ඕගොල්ලෝ ඉස්සරහින් ඉඩ තියලා අඳින්න හොඳේ. ප්‍රස්ථාරය ඇඳලා ඉස්සරහින් ඉඩ තියන්න චලිත ස්වභාවය පහදන්න. 2 ඉස්සරහින් පැහැදිලි කරන්න. 3 ඉදිරියෙන් පැහැදිලි කරන්න. චලිත ස්වභාවය මොන වගේද? ඔන්න 11ක් ඇඳා එකින් එක පැහැදිලි කරන්න බලන්න. පළවෙනි එක, දෙවෙනි එක, ඒ විදිහට මම 11ක් ඇඳා මේ එක එක ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරයේ ඉස්සරහින්
චලිත ස්වභාවය පැහැදිලි කරන්න. මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? හරිනේ? කරගෙන යන්නකෝ බලන්න. පොඩි වෙලාවක් දෙන්නම්. ඉවර නෑ හොඳේ. මේකෙන් පස්සේ 12 වෙනි එකෙන් පටන් අරන් තව තියෙනවා. 12 වෙනි එකෙන් පටන් ගත්තාම තව තියෙනවා. එකින් එක කරන්න. අපි මේ ප්‍රස්ථාර සාකච්ඡා කරේ නෑනේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට. අපි මේ වගේ එකක් කරේ විස්ථාපන කාල ප්‍රස්ථාර. එහෙම නේද? ප්‍රවේග කාල වලට අපි මේක කරේ නෑනේ. ඔන්න මම පැහැදිලි කරන්න හදන්නේ හැමෝම වැඩ නවත්තලා අවධානය දෙන්න. හරිනේ? දැනට ඕගොල්ලෝ ලියන එක නවත්තන්න අවධානය දෙන්න. මට මේකේ ඇත්තටම පැහැදිලි කරන කරුණු කීපයක් තියෙනවා. හොඳින් බලා ගන්න. පළවෙනි එක ප්‍රවේගයේ බිඳුවයි. ප්‍රවේගයේ බිඳුවයි කියන්නේ චලනය වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එකේ උත්තරේ නිසලතාවයේ පවතී. එයා ඉන්නේ නිසලතාවයේ. හොඳින් බලාගෙන ඉන්න මුකුත් ලියන්න එපා. ඊළඟට පළවෙනි එක හැර අනිත් ප්‍රස්ථාර 10ම ගත්තොත් අනිත් ප්‍රස්ථාර 10ම ප්‍රවේගය ධනයි. සියලුම ප්‍රස්ථාරවල ප්‍රවේගය ධනාංගයක්. එහෙනම් මේ සියලුම ප්‍රස්ථාර වලට අදාළ වෙන්නේ ධන දිශාවේ. සියලුම ප්‍රස්ථාර ධන දිශාවේ. ධන දිශාවේ. ඔක්කොම ධන දිශාවේ. හොඳේ. ඔක්කොම ප්‍රවේග ධනයි. එහෙනම් මේ හැම ප්‍රස්ථාරයක්ම ධන දිශාවේ චලනය වන වස්තුවක්. ධන දිශාවේ. හරිද? මේ කියන දේවල් හරියට තේරුම් ගන්න. පළවෙනි එක නිශ්චලතාවයක්. ඒ හැර අනිත් සියලුම ප්‍රස්ථාරවල ප්‍රවේග ඔක්කොම ධනාගයන්. එහෙමනම් ඔක්කොම චලනය වෙන්නේ ධන දිශාවෙන්. ප්‍රවේග ධනයි නම් ධන දිශාවෙන්. හරිද? ඊළඟට මේක බලන්න. මේක නම් ප්‍රවේගය නියතයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගයක්. මේක ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. හොඳින් බලාගෙන ඉන්න. ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. මේක ප්‍රවේග වැඩිවීමක්, ත්වරණයක්, නියත අනුක්‍රමණයක්, එහෙනම් නියත ත්වරණයක්. ධන දිශාවේ ඒකාකාර ත්වරණයකි. චලනය වේ. හරිනේ? ධන දිශාවේ ඒකාකාර ත්වරණයකින් චලනය වේ. ප්‍රවේග ධනයි. එහෙනම් ධන දිශාවේ ප්‍රවේගය වැඩිවීමක්. එහෙනම් ත්වරණයක්. ඒකාකාර වැඩිවීමක්. හරිනේ? ඒකාකාර වැඩිවීමක්. ඒ කියන්නේ නියත අනුක්‍රමණයක්, ඒකාකාර ත්වරණයක්. පටන් අරන් තියෙන්නේ කොහෙන්ද? මූලක්ෂය. එහෙනම් ප්‍රවේගය කීයද? බිඳුවයි. එහෙනම් උඩින් ලියවෙන්න ඕන නිසලතාවයෙන් ගමන් අරඹා. ඉඩමදි හොඳේ මම මේ අස්සෙන් ලියන්නේ. නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ
ඒකාකාර ත්වරණයකින් චලනය වේ. පැහැදිලිද? නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයකින් චලනය වේ. දැන් මේකට ගියොත් කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. පැහැදිලිද බලන්න? දැන් තුන්වෙනි එක ප්‍රවේගය බිඳුවෙන් පටන් ගන්න. එතකොට නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. මේක පටන් ගන්න නිසලතාවයෙන් නෙමෙයි. පටන් ගන්නකොට ප්‍රවේගයක් තියෙනවා. කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. ඉස්සල්ලාම බලන්න මේ හතර තේරෙනවද කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නිසලතාවයෙන් ගමන් අරඹා මූල ලක්ෂයෙන් නෙවෙයිනේ. මූල ලක්ෂය තමයි. නමුත් ප්‍රවේගයේ බිඳුවයි කියන්නේ චලිත ස්වභාවය මොකද්ද? චලිත ස්වභාවයේ මූල ලක්ෂය නෙවෙයි. අනිත් එක මෙතන මේ මූල ලක්ෂයෙන් පටන් ගත්ත කියලා කියන්න බෑ. එහෙම කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල. ඒ මූල ලක්ෂය කතාව කියන්නේ විස්ථාපන කාල. මේකේ බිඳුවෙන් පටන් ගත්තා කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. ප්‍රවේගයේ බිඳුවයි කියන්නේ නිසලතාවයෙන් ගමන් අරඹා. හරිද? මේක නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. මේක කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. හරි. මුල් හතර හරිද? දැන් කියන පස්වෙනි එක. පස්වෙනි එක. පටන් ගන්නේ කොහොමද? නිසලතාවයෙන්. ප්‍රවේග බිඳුවයිනේ. පටන් ගන්නේ නිසලතාවයෙන් ගමන් අරඹා. ප්‍රවේගය ධනයි. ධන දිශාවේ. ධන දිශාවේ. ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණයක්. හොඳට තේරුම් ගන්න. ප්‍රවේගය වැඩි වෙනවා නම් ත්වරණයක්. හැබැයි මේකේ ප්‍රවේගය වැඩි වෙන්නේ ඒකාකාරව නෙමෙයි. හොඳට බලන්න. මුලින් අනුක්‍රමණය අඩුයි. එන්න අනුක්‍රමණය වැඩි. ස්පර්ශක ඇඳලා බලන්න. වක්‍ර ප්‍රස්ථාරයක් ඔයාලට පුළුවන් ස්පර්ශක ඇඳලා බලන්න. මුලින් බෑවුම අනුක්‍රමණය අඩුයි. ක්‍රමයෙන් අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. පැහැදිලිද? අනුක්‍රමණය වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනවා. එහෙනම් නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ වැඩිවන ත්වරණයෙන් ඒකාකාර නෙමෙයි වැඩිවන ත්වරණයෙන් චලනය වේ. නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ වැඩිවන ත්වරණයෙන් චලනය වේ. පැහැදිලිද? හයවෙනි එක. ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ
අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනවා. ධන දිශාවේ වැඩිවන ත්වරණයෙන් චලනය වේ. හරිද? මම මේ අස්සෙන් ලියන්නේ ඉඩමදි නිසා ඕගොල්ලෝ ප්‍රස්ථාරයෙන් දා ඉස්සරහින් ලියන්න. කිසියම් ප්‍රවේගයකින් ගමන් අරබා ධන දිශාවේ වැඩිවන ත්වරණයෙන් චලනය වේ. හරි. ඉස්සල්ලාම මෙන්න මේ ප්‍රස්ථාර 6 හොඳටම තේරුණා නම් අත උස්සන්න. බාගෙට බෑ. හොඳටම පැහැදිලි. බිඳුවෙන් පටන් ගන්නවා කියන්නේ නිසලතාවයෙන් ගමන් ආරම්භා. ප්‍රවේගය ඔක්කොම ධනයිනේ. ධන දිශාවේ. අනුක්‍රමණය නියතයි නම් ත්වරණය ඒකාකාරයි. අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ත්වරණය ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ 6 හොඳටම ෆිට. කොබන්න තුසන්. හරිද? රයිට්. පාඩ දාන්නද? මෙහෙමයි. ඕගොල්ලෝ දැන් ප්‍රශ්න අහනවනේ මගෙන්. සමහර අය ප්‍රශ්න අහනවා chat එකේ. මෙහෙම බැරිද? මෙහෙම බැරිද? ඇයි සර් එහෙම බැරි? එහෙම අහනවා. මන් දෙන්න තියෙන හොඳම උත්තරේ කියන්න. මෙහෙම තමයි. හරිනේ? මෙහෙම තමයි ලියන්න ඕන. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ උත්තරේ වැරදිද කියලා හොඳින් හිතන්න. මොකද්ද වැරද්ද කියලා හොඳින් හිතන්න. ඇත්තටම මේක තමයි ලියවෙන්න ඕන උත්තරේ. ඕගොල්ලෝ වෙනත් පිළිතුරු ලිව්වනම් බොහෝ විට වැරද්දක් තියෙනවා. වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න නම් තියරි නෝට් එක බලන්න. ඔයා අහන ප්‍රශ්න වලට උත්තරේ ඔයාගේ තියරි නෝට් එක ඇතුලේ තියෙනවා. හරිනේ? පැහැදිලිද කියන්නේ? ඔයා සමහර අහන ප්‍රශ්න වලට උත්තර ඔයාගේ තියරි නෝට් එක ඇතුලේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා තියරි නෝට් එක කියෙව්වට අවබෝධ කරගෙන නැහැ. ඔන්න ඕක තමයි භෞතික විද්‍යාවේ තියෙන මූලිකම වෙනස. දැන් හැමෝටම මම ඉගැන්නුවේ එකම විදියට. හැමෝටම දුන්නේ සමාන නෝට් එකක්. එහෙමනේ? හැමෝටම දුන්නේ සමාන සටහනක්. තියරි නෝට් එක හැමෝගෙම සමානයි. හැබැයි එක එක ළමයා ඔය නෝට් එක තේරුම් ගන්නේ එකිනෙකට වෙනස් විදියට. ඒ නිසා මේ වගේ අවස්ථාවක උත්තර ලියනකොට ඕගොල්ලොන්ගේ උත්තර එකිනෙකට වෙනස්. ඒ වෙනස් උත්තරවල වැරදි තියෙනවා. වැරදි හඳුන ගන්න නම් නැවතත් නෝට් එක බලන්න. මොකද ඔයාගේ ප්‍රශ්න උත්තරේ තියෙන්නේ ඔයා ළඟමයි, ඔයාගේ නෝට් එකේමයි. හොඳට හිතන්න. පැහැදිලිද? මේ ප්‍රස්ථාර 6ට අදාළව චලිතය මේක තමයි. චලිතය මේක තමයි. ඔයාට වෙනත් ගැටලු තියෙනවා නම් හොඳින් හිතන්න. ඔයා අහන ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ ඔයා ළඟමයි, ඔයාගේ නෝට් එක ඇතුළෙමයි. ඔයා බොහෝ විට අහන ප්‍රශ්නේ වැරදි. හොඳට හිතන්න. හරිනේ? මේ 6 හරිද? කොබාන මේ 6ම හරි කියපු අය. ඒ කියන්නේ මෙහෙමයි. හොඳේ? මේක නිසලතාවයෙන් කියලා කියන්න ඕන. මේ වගේ තැනකදී කිසියම් ප්‍රවේගයක් කියලා කියන්න ඕන. කිසියම් හරි නැත්නම් යම් ප්‍රවේගයක් හරි මොකක් හරි නැත්නම් ආරම්භක ප්‍රවේගයක් සහිතව හරි එමත් කියන්න ආරම්භක ප්‍රවේගයක් සහිතව. මේක නිසලතාවයෙන් මේක ආරම්භක ප්‍රවේගයක් සහිතව. හරිනේ? ඊළඟට ධන දිශාවේ කියලා තියෙනවා. ඒකාකාර ත්වරණයක්, ඒකාකාර ත්වරණයක්, වැඩිවන ත්වරණයක්, වැඩිවන ත්වරණයක්. ඔන්න ඔය වචන ටිකත් එක්ක මේ ප්‍රස්ථාර 6ම හරි ගියපු අය තුස. හයම හරි ගියපු අය. මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕන
කිසියම් ප්‍රවේගයක් එහෙම නැත්නම් ආරම්භක ප්‍රවේගයක් කියලා. හොඳේ. කිසියම් ප්‍රවේගයක් නැත්නම් ආරම්භක ප්‍රවේගයක් කියලා තියෙන්න ඕන. හරිද? පැහැදිලිද? මේ අහන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයි පටල ගන්න එපා. කලින් සාකච්ඡා කරේ විස්ථාපන කාල මේ වගේම කරානේ විස්ථාපන කාල. එතකොට y අක්ෂයේ තිබුණේ විස්ථාපනය. දැන් කතා කරන්නේ ප්‍රවේග කාල. y අක්ෂයේ තියෙන්නේ ප්‍රවේගය. හරිද? පටල ගන්න එපා. භෞතික රාශි දෙකක් විස්ථාපනයයි ප්‍රවේගයයි කියන්නේ භෞතික රාශි දෙකක්. රයිට් මම එනවා 7 වෙනි එකට. හොඳින් බලාගෙන ඉන්න. පටන් ගන්නේ නිසලතාවයේ. නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ මට කියන්න මේක මොකක්ද? හැඩ යනුව. මොකක්ද හැඩ යනුව? නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ මොකක්ද? කොහොගලගේ උත්තර? දාන්න උත්තර දාන්න. ඒතර මට අවබෝධයක් වෙනවා ඔයගොල්ලෝ බුද්ධිමත්ද ගොන්ද කියලා. මට පෙනෙනා ලෙසට පොඩ්ඩක් විතර ගොන්. නේ? මට පෙනෙනා ලෙසට පොඩ්ඩක් විතර ගොන්. නවත්තන උත්තර දාන එක අහගෙන ඉන්න. ආයෙත් කියන්න තියෙන්නේ කොම් ප්‍රශ්න අහන්න එපා. විස්ථාපන කාලයි ප්‍රවේග කාලයි පටල ගන්න එපා. මේ ප්‍රවේග කාල පටන් ගන්න ප්‍රවේගය බිඳුවෙන් නිසලතාවයෙන් ගමන් අරඹා ප්‍රවේගය ධනයි ඒ නිසා ධන දිශාවේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. මේක ත්වරණයක්. ප්‍රවේගය වැඩි වෙනවා. බිඳුවෙන් පටන් ගන්න ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේග වැඩිවීමක් නම් ත්වරණයක්. හැබැයි හොඳට බලන්න මුලින් අනුක්‍රමණය වැඩි එන්න අනුක්‍රමණය අඩු වෙනවා. මුලින් අනුක්‍රමණය වැඩි ක්‍රමයෙන් අනුක්‍රමණය අඩු වෙනවා. ඒ කියන්නේ ත්වරණයක් තමයි. නමුත් ත්වරණය අඩු වෙනවා. එහෙනම් ධන දිශාවේ අඩුවන ත්වරණයෙන් චලනය වේ. නිසලතාවයෙන් ගමන් අරඹා ධන දිශාවේ අඩුවන ත්වරණයෙන් චලනය වේ. හරිනේ? අඩුවන ත්වරණයෙන් චලනය වේ. පැහැදිලිද? පටන් ගන්න නිසලතාවයෙන් ධන දිශාවට අඩුවන ත්වරණයෙන්. හරිද? ගොඩක් අය මේකට කිව්වේ මන්දනයක් කියලා. මන්දනයක් නෙමෙයි. ප්‍රවේගය වැඩිවීමක්. ත්වරණයක්. හැබැයි අනුක්‍රමණය අඩුවීමක්. අඩුවන ත්වරණයක්. අඩුවන ත්වරණයක්. හරිනේ? ତර මේක ආරම්භක ප්‍රවේගයක් සහිතව ගමන් අරඹා අර කිසියම් ප්‍රවේගයක් වෙනුවට මම ලිව්වා වෙන වචනයක් ආරම්භක ප්‍රවේගයක්. ඒක අවුලක් නැහැ. ආරම්භක ප්‍රවේගයක් සහිතව ගමන් අරඹා ධන දිශාවේ ප්‍රවේග වැඩිවීමක් ඒ කියන්නේ ත්වරණයක්. හැබැයි අනුක්‍රමණය අඩුවීමක්. එහෙනම් ත්වරණය අඩුවීමක්. අඩුවන ත්වරණයෙන් චලනය වේ.
ආරම්භක ප්‍රවේගයක් සහිතව ගමන් අරඹා ධන දිශාවේ අඩුවන ත්වරණයෙන් චලනය වේ. පැහැදිලිද? 9 වෙනි එක. කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා හරි කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ ප්‍රවේග ධනයිනේ ධන දිශාවේ මොකද්ද මේ 9 වෙනි එක මොකද්ද ධන දිශාවේ මොකද්ද ධන දිශාවේ මොකද්ද භාගයට උත්තර දෙන්න එපා ධන දිශාවේ මේක ප්‍රවේගය අඩු වෙනවා හැබැයි ඒකාකාරව අඩු වෙන්නේ ප්‍රවේගය අඩුවීමක් නම් මන්දනයක් ඒකාකාර අඩුවීමක් නම් ඒකාකාර මන්දනයක් බලන්න මේකේ අනුක්‍රමණය නියතයි මේ පැත්තේ tan θ නියතයි ධන දිශාවේ ඒකාකාර මන්දනයක් කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ ඒකාකාර මන්දනයක් එහෙනම් කියන්නේ 10 වෙනි එක පටන් ගන්න කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ මොකද්ද 10 වෙනි එක මන්දනයක් තමයි ප්‍රවේග අඩුවීමක් නේ මන්දනයක්. එතකොට අනුක්‍රමණය බලන්න මේ බෑවුම එන්න වැඩි ඒ කියන්නේ මන්දනය ක්‍රමයෙන් වැඩි වෙනවා. කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ වැඩිවන මන්දනයෙන් චලනය වේ. වැඩිවන මන්දනයෙන් චලනය වේ. පැහැදිලිද? 11 වෙනි එක නම් පුළුවන් වෙන්න ඕන. කිසියම් ප්‍රවේගයකින් ගමන් අරඹා ධන දිශාවේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. පේනවනේ? බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් ධන දිශාවේ අඩුවන මන්දනයෙන් චලනය වේ. පැහැදිලිද? බොරු කරන්න එපා. හරිනේ? හරියට තේරුම් ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මම සාරාංශයක් කියන හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. මේක කොහොමද නිශ්චලයි. ප්‍රවේග බිඳුවයිනේ. මේක ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයක්. ප්‍රවේග ධන නම් ධන දිශාවේ. හරිද? ප්‍රවේග වැඩිවීමක් නම් ත්වරණයක්. ප්‍රවේග අඩුවීමක් නම් මන්දනයක්. ඒකාකාර වැඩිවීමක් නම් ඒකාකාර ත්වරණයක්. ක්‍රමයෙන් වැඩි වෙනවා නම් වැඩිවන ත්වරණයක්. ක්‍රමයෙන් අඩු වෙනවා නම් අඩුවන ත්වරණයක්. ක්‍රමයෙන් වැඩි වෙනවා නම් වැඩිවන මන්දනයක්. ක්‍රමයෙන් අඩු වෙනවා නම් අඩුවන මන්දනයක්. පැහැදිලිද? ප්‍රවේග ධනයි නම් දිශාව ධනයි. ප්‍රවේග වැඩිවීමක් නම් ත්වරණයක්. ප්‍රවේග අඩුවීමක් නම් මන්දනයක්. වැඩි වෙනකොට ඒකාකාරව වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්නත් පුළුවන්. හරිනේ? ඒකාකාර වැඩිවීමක් වෙන්න පුළුවන්.
වැඩිවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්. වැඩිවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්. අනිත් පැත්තට ගියොත් අඩුවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්. හරිද? අඩුවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්. මේ අඩුවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්. මේක වැඩිවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීමක්.